සියලු දෙනාටම ප්‍රීතිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම විශ්වාස කරනවා ස්වල්ප පිරිසක් එකතු වී දෙවියන් වහන්සේගේ වචනය හොයන්නා වූ මේ කාලයේදී නොයෙකුත් පරීක්ෂා හඳුනගෙන ඒනව පරීක්ෂාවන් තම තමා ඒ පරීක්ෂාව තේරුම් අරගෙන ඒ පරීක්ෂාවෙන් ජය ගන්න දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ වචන සොයමින් අප ඉදිරියේ තිබෙන සියලු ආකාර පරීක්ෂා සෝදිසි කර බලා උන්වහන්සේගේ පොරොන්දු වලින් ඒවාට මුහුණ දෙමින් ජය ගන්න දෙවියන් වහන්සේගේ සෙනග සූක්ෂමව ක්‍රියා කරන්න ඕන. සතුරා සියලු ආකාරයෙන් අප වටකර ඔහුගේ මලපත් රාත්‍රිය දවාල මුළුල්ලේ සූදානම් කරන අතර දෙවියන් වහන්සේගේ සෙනග උන්වහන්සේගේ වචනයෙන් ඒ සියලු මලපත් මර උගුල් බිඳ දමා දෙවියන් වහන්සේගේ සෙනග ඉදිරියටම ගමන් කරන්නා වූ සෙනගක් විය යුතුයි. සතුරා එක පැත්තකින් එන කල හත් පැත්තකින් පලා දුවන්ට දෙවියන් වහන්සේගේ සෙනග සියලු ආකාරයෙන් උන්වහන්සේගේ ආත්මික යුද ආයුධ පැළඳගෙන සූදානම් වෙලා සිටිය යුතුයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ක්‍රිස්තියානි ඉතිහාසයේ පුරාම අපි දුටුවේ සතුරා නැත්තම් පුරාණ සර්පයා වන යක්ෂයා මුළු ආරම්භයේ සිටම ඔහුගේ ප්‍රයත්නය වූයේ ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව නැගී සිටීමත්, උන්වහන්සේට ඉහළින් සිටීමත්, උන්වහන්සේව සියලු ආකාරයෙන් උන්වහන්සේ අභිබවා යෑමේ අරගලය ඔහු සතුව තිබුණා. ඔහු ඒක පරාජය වුවත් ඔහුට හිමිතැනින් ඔහුව පහතට දැමුවත් ඔහු පරාජය බාරගන්ට සූදානම් නොමැති. අන්තිම දක්වාම ඒ අරගලයේ යෙදී සිටින්නා වූ සතුරෙක්. ඒ නිසා අපි දන්නවා යම් කෙනෙක් පරාජය වුවොත් ඒ පරාජය බාරගන්න කැමති නැති කෙනෙක් කෙසේද මේ පොළවේ හැසිරෙන්නේ කියලා. ඔහු වියරුවෙන් මාදෙන් ඔහු මේ සියලු ආකාර ක්‍රූර ලෙස ඔහු වෛරයෙන් ඔහු පරාජය කරපු කෙනා කොයි මොහොතේ හෝ ඔහුට අවස්ථාව ලැබෙන තුරු ඔහු අරගලයක යෙදී සිටිනවා. වියරු වැටිච්ච මිනිසෙක් වගේ සාතන් වියරුවෙන් අද සිටිනවා. අද නෙවෙයි, ඔහු සියලු දවස්වල වියරුවෙන් සිටින කෙනෙක්. ඒ නිසා ඔහු මේ අරගලය අතහරින්නේ නැහැ. අවුරුදු 6,000කටත් පසුකර මිනිසයා අද සිටිනවා. ඊටත් පෙර සිටම ඔහුගේ අරගලය වූවේ දෙවියන් වහන්සේට ඉහළින් ක්‍රියා කිරීමයි. අපි සුද්ධ වූ ලියවිල්ලට යමු ප්‍රේමවන්තේනි. අපට තිබෙනවා මේ ලෝකයේ මේ අරගලයේ සිටීමේදී අපි හඳුනාගත යුතුයි අපට සතුරෙක් සිටින බව, සතුරු සේනාවක් සිටින බව, අන්ධකාරයේ මුලාදෑනි සේනාවක් සිටින බව අපි නිරතුරුවම සිහිපත් කරගත යුතුයි. සතුරා එන්නේ සැබවින්ම පෙනෙන්න නෙවෙයි. සතුරා එන්නේ සැඟවි. ඔහු එන්නේ අපට නොපෙනී. ඒ නිසා කවදාක්වත් සතුරෙක් කෙලින් නොයන සතුරෙක් එන්නේ සැඟවි පහර දෙන්නයි. ඒ නිසා ඒ සැඟවි පහර දෙන්න එන කෙනා ඔහු මොන ආකාරයෙන් හෝ ඒ
මේ උගුල ඔහුගේ දඩයම ඔහු අත්කර ගැනීමට මාන බලනවා. මේක මොහොතක් හිතලා බලන්න අප මේ ගමන් කරන්නා වූ ක්‍රිස්තියානි ගමනේදී අපට මොන ආකාරයේ පරීක්ෂාවන් අප ඉදිරියේ තියෙනවාද කියලා අපි අමතක නොකළ යුතුයි. අපට සතුරෙක් සිටින බව, සතුරු සේනාවක් සිටින බව අමතක නොකළ යුතුයි. ඒ නිසා ජේසුස් වහන්සේ සැබවින්ම මේ සතුරාගෙන් ජයගත්තේ උන්වහන්සේගේ ජීවිතය සතුරාට මොනම ආකාරයකින්වත් උන්වහන්සේව අල්ලන්න, උන්වහන්සේව හසු කරගන්න, උන්වහන්සේට කොයිම තැනකින්වත් උන්වහන්සේගේ ජීවිතයට ඇතුල් වෙන්න බැරි ලෙස උන්වහන්සේ සතුරාට එන්න තිබෙන සියලු දොරටු උන්වහන්සේ වසාගත්තා. මා කැමති සුද්ධෝ ලියවිල්ලේ පද කීපයකට අපගේ අවධානය යොමු කරන්න. කිසි කෙනෙක්ට මේ අරගලේ ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේ සතුරාගෙන් එන්නා වූ ඒ අරගලේ අපි හඳුනාගත්තේ නැත්තම්, අපි සාමාන්‍ය දවස ආරම්භ කරලා සාමාන්‍ය දවස අවසන් කරනවා නම් සැහැල්ලුවෙන් අපි බොහෝ වෙලාවට සතුරාගේ මලපත් වලට අපි අහුවෙලා, සියුම් තැන්වල අපි අහුවෙලා, විශාල තැන්වල අපි අහුවෙලා. දැන් අපි බලන්න ඕනේ අපි සතුරාගේ අතට අහුවෙලා සිටින්නේ කොයි තැනද? අපි ඒ වහාම අපි පරාජය වෙලා තියෙන තැනින්, අපි හසු වෙලා තිබෙන තැනින් ඉතා ඉක්මනින් ඒ මරහුගේ ඒ යකඩ දෑත් වලින් අපි මිදෙන්න ඕන. ඒ නිසා මේ අරගලය අපි නිතරම කළ යුතුයි. යාඥාවෙන් දේව වචනය සමග තබමින් පොරබදිමින් අපි මේකෙන් ජය ගන්න ඕන. අපි ක්‍රිස්තියානි ඉතිහාසයේ අපි යුගවල මේ කාල පරිච්ඡේදවල අපි ඉගෙන ගත්තේ අපගේ සහෝදරයන් නිරන්තර අරගලයක්, නිරන්තර ආත්මික සටනක වුන් යෙදුනා තමන්ව ආරක්ෂා කර ගැනීම, තමන්ගේ ආත්මය ආරක්ෂා කරගන්න, තමාගේ සාක්ෂිය ලෝකෙට දරන්න. අපටත් ඒ අරගලයේම තිබෙනවා සහෝදරවරුනි. අපටත් ඒ අරගලයේම තිබෙනවා. අපි හිතනවා නම් අපිට සටනක් නැහැ කියලා, අපිට අරගලයක් නැහැ හිතනවා නම් සැබවින්ම අපි හඳුනගෙන නැහැ සතුරාගේ මායම්, රැවටිලි, චාටුබස් අපි හඳුනගෙන නැහැ. අපි හඳුන ගන්නට අවශ්‍යයි. පළමු කොට අපි ලියවිල්ලට යමු චුට්ටක්. දානියෙල් පොතේ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම තැනක්. දානියෙල් 11 වෙනි පරිච්ඡේදයේ 32 සහ 33 මන් කැමතියි ඔබ සමග පොඩ්ඩක් බෙදා ගන්න. අපගේ සහෝදර සමාගමේ අපට ආදර්ශය දුන්නා වූ සහෝදරයන් මේ සියලු ආකාරයෙන් මේ සතුරාගේ මලපත් වලින් ඔවුන් ජයගත්තා. බොහෝ දෙනෙක් ජයගත්තා. ඒ සමගම ඊට වඩා බොහෝ පිරිසක් සතුරාගේ හස්තයට අසු වුණා. නොයෙකුත් ආකාරයෙන් ඔවුන් හසු වුණා. දෙවියන් වහන්සේගේ ගැලවීමෙන් ඔවුන් ඒ ගැලවීම ඔවුන් නැති කරගත්තා. ඔවුන් සතුරාට හසු වුණා. ඔහුගේ මලපත් වලට හසු වුණා. ඒ නිසා අප මොහොතක් කල්පනා කරලා බලමු, අප සතුරාට හසු වෙලා තිබෙනවද? අපි සතුරාගෙන් ජය ගන්න වීරිය කරනවද කියලා. සැබවින්ම අපි සාක්ෂිකාරයෝ. දේව වචනේ කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ නුඹලා මාගේ සාක්ෂිකාරයෝ. කුමක්ද සාක්ෂිය? සාක්ෂිය නම් paludu නොවී සිටීමයි. සාක්ෂිය ආරක්ෂා කර ගැනීමයි. සාක්ෂිය පාවා නොදීමයි. ඒ නිසා අපට මේ ලෝකේ සටනක් තිබෙනවා ප්‍රේමවන්තිනි. සටනක්. ඒ සටන ආත්මික සටනක්. ඒ නිසා අප වටා සතුරු සේනාවක් සිටින බව මතක් කරගමු අපි. මෙන්න බලන්න ලියවිල්ල. දානියෙල් පොතේ අපිට පදයක් හම්බ වෙනවා මෙන්න මෙහෙම 11 වෙනි පරිච්ඡේදයේ මේ 32 වෙනි පදයේ. ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු ඉච්ඡාවලින් ඇදගන්නේය. බලන්න. ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු ඉච්ඡාවලින් ඇදගන්නේය. මොනවාද මේ ඉච්ඡාවලින් ඇදගන්නවා කියලා කියන්නේ? අපි දන්නවා ඉච්ඡාව කියලා කියන්නේ ඇත්තටම ඔහුගේ චාටු බස් වලින්.
චාටු බස් වලින් ව්‍යවස්ථාවට ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු චාටු වලින් ඇදගන්නේය. මේ චාටු වලින් ඇදගන්නවා කියලා කියන්නේ මොනවාද? කාවද ඇදගන්නේ? ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන්. දැන් මේ වෙනකොට මේ මුළු ලෝකෙම රවටා ගත්තා වූ පුරාණ සර්පයා එනම් යක්ෂයා ඔහුගේ සෝලි මායම් වලින් ඔහුගේ චාටු බස් වලින් ඔහු මිනිස්යන්ව පළවෙනි මිනිස්යන්ව රවටා ගත්තා, මුලා කරගත්තා. දෙවියන් වහන්සේගෙන් සැඟවෙන්න සැලසුවා. දෙවියන් වහන්සේගේ අනපනත් කඩවඬ චාටු බස් වලින් රවටා ගත්තා. ගිවිසුමට දෙවියන් වහන්සේගේ ගිවිසුමට ද්‍රෝහිකාරය වුණා. කැරලි ගසන්නන් බවට පත් වුණා. දෙවියන් වහන්සේ මැව්වා වූ මනුෂ්‍ය යුවල දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගසන්න, ද්‍රෝහිකාරව සිටින්නන්න, වර්ධිකාරයන්ව සිටින්න කොමද්ද කළේ? ඔහු ඉච්ඡා වලින් රැවට්ටුවා. චාටු බස් වලින් ඔහුගේ සෝලි කපටි මායන් වලින් රවටා ගත්තා. ඔබ හිතනවද ඔබව රවටගෙන නැහැ කියලා? මට කියන්න පුළුවන්ද මාව රවටගෙන නැහැ කියලා? මාව ඔහුගේ මායන් වලින් මුලා කරගෙන තිබෙනවා කියලා අපට මොහොතක් වැටහෙන්නේ නැද්ද? ඔබ ගැන කල්පනා කරලා බලන්න. මං ගැන කල්පනා කරලා බලන්න. මම මොන තැන් වලින් දෙවියන් සාතන්ගේ කපටි ඉච්ඡා බස් වලට මම රැවටි නැද්ද? සමහර විට සාතන් එනවා ස්ත්‍රීන් ලෙස, ස්ත්‍රීන්ගේ චාටු අලංකාර කාන්තාවන් තුලින් මේ අපේ සහෝදරයන්ව රවටා ගන්න. යෝසෙප්ව රවටා ගන්න ආවා. අපි දන්නවා යෝසෙප්ව රවටා ගන්න පොතිපර්ගේ භාර්යාව කොහොමද ආවේ? ඒක හොඳින් බැරුව ගියන් පස්සේ බලහත්කාරයෙන් ඒක ගන්න ආවා. නේද? ඉස්සල්ලාම මායාවකින් ආවා. චාටු බස් වලින් ආවා. වසඟ කරගන්න ආවා. බැරුව ගියන් පස්සේ බලහත්කාරයෙන් ඒක කරගන්න ආවා. දෙවියන් වහන්සේගේ මිනිසයා වූ යෝසෙප් මොකද්ද දරපු සාක්ෂිය? ඔහු වස්ත්‍ර ඉරාගෙන පැනලා ගැලවිලා ගියා. බලන්න ඔහු තරපු සාක්ෂිය. ඔහු සාතන්ගෙන් එන සෝලි මායම් වලට, චාටු බස් වලට, ඉච්ඡා වලට තමන්ගේ සුද්ධ වූ ශරීරය ගැලවීම පාවා නොදී ඔහු පැනලා දිව්වා එතනින්. මෙන්න මේකයි ප්‍රේමන්ති දෙවියන් වහන්සේ අප අද බලන්න අද මේ කිතුණු ලෝකේ මේ චාටු ඉච්ඡා බස් නිසා මනුෂ්‍යයන් තුලින් ගේන්නා වූ සෞම්‍ය වචන අපගේ ඇදහිල්ල කාදමන්න කාන්තාවන්ව ගේනවා. අපට කරුණාවන්තව සෙනෙහවන්තකම දක්වන, අනුකම්පාව දක්වන, උදව් උපකාර කරන පුද්ගලයන් ලෙසම කාන්තාවන්ට පුරුෂයන් ලං වෙනවා. පිරිමි පක්ෂයේ ලං වෙනවා. සමහර බොහෝ බයිබලයේ අපිට හම් වෙනවා මෝඩ කාන්තාවන්ව හසු කර ගන්නවා කියලා. අඥාන කාන්තාවන්ව හසු කර ගන්නවා, උන් රවටා ගන්නවා කියලා. මේ ක්‍රිස්තියානි ගමනේදී අපට තිබෙනවා ප්‍රේමාන්තිනි paludu නැති සාක්ෂියක් උන්වහන්සේට ඔප්පු කරන්න. උන්වහන්සේට පවිත්‍ර පූජාවක් ලෙස අපිව ඔප්පු කරන්න. කැලලක් නැති පූජාවක් ලෙස. අර දාවිත් නේද අපිට කියනවා මිනිස්සෙක් සම්බ වුණා. දෙවියන් වහන්සේට මිනිස්සෙක් හම්බ වුණා. දාවිත් මුණ ගැසුණා. නේද? ගීතිකාවක් අපි ගායනා කරනවා. දාවිත් මුණ ගැසුණා. දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න මිනිස්සෙක් හම්බ වුණා. මේ වර්තමානයේ මේ කාල අවසානයේ ජීවත් වෙන අපව දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ පවිත්‍ර පූජාවක් ඔප්පු කරන්නා වූ කෙනෙක්වයි. දෙවියන් වහන්සේට ප්‍රසන්න පූජාවක් ඔප්පු කරන්න පුළුවන් මිනිසෙක්වයි. ඒ නිසා අපගේ ජීවිතයේ දෙස හැරී බලමු. මම මේ ලෝකේ මොන දේවල්වලට මම දෙවියන් වහන්සේ මට දුන්නා වූ පවිත්‍ර ජීවිතය, පවිත්‍ර ගැලවීම මම මේ චාටු බස් වලින් හසු වෙලා රවටාගෙන අපගේ ගැලවීම paludu කරගෙන නැද්ද කියලා. අපි බැලුවා එතන ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු ඉච්ඡා වලින් ඇදගන්නේය. නමුත් තමුන්ගේ දෙවියන් වහන්සේ හඳුනන්නෝ වන සෙනග බලවත් වී සමර්ථකම් කරන්නෝය. අපි ආමෙන් කියමු.
දෙවියන් වහන්සේගේ ඔහුගේ චාටු බස් වලින් ගිවිසුමට ද්‍රෝහිකාරයව ඔහු ඉච්ඡාවලින් සංගවා මෙම හරවා ගන්නා අතර තමන්ගේ දෙවියන් වහන්සේ හඳුනන්නෝ වන සෙනග බලවත් වී සමර්ථකම් කරන්නෝය. දෙවියන් වහන්සේව හඳුනන්නා වූ මිනිසෙක් ඇද්ද? ඔහු සමර්ථ වී බලවත් වී සමර්ථකම් කරන්නෝය. සැබවින්ම අපි දෙවියන් වහන්සේගෙන් බලවත් වෙලා අපි සමර්ථකම් කරනවද? දෙවියන් වහන්සේ අපව තෝරගෙන සිටින්නේ ප්‍රේමවන්ත සහෝදරනේ මෙන්න මේ විදියටයි අපගේ සාක්ෂිය දරන්නයි. දෙවියන් වහන්සේ හඳුනන්නෝ දෙවියන් වහන්සේව හඳුනන්නේ නැති අය තමයි ද්‍රෝහිකම් කරන්නේ. චාටු බස් වලට අහු වෙන්නේ. ඒ සෝලි මායම් වලට මුලා වෙන්නේ. ජේසුස් වහන්සේ හසුුනේ නැහැ. ජේසුස් වහන්සේගේ ගෝලයන් නොයෙකුත් ආකාරයෙන් ඔවුන් යුදාස්ව හසු කරගත්තා. පේතරස්ව අල්ලගත්තා. පසු අපි දැක්ක දාවිත් පවා යම් තැනකදී හසු කරගත්තා. යෝබ් මෙන් හසු නොවී සිටින්න. යෝසෙප් මෙන් හසු නොවී සිටින්න. දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලනවා. මේ ක්‍රිස්තියානි ඉතිහාසයේ යුග 7ෙම අපි දැක්කේ සභා යුග 7ෙම අපි දැක්කා. දෙවියන් වහන්සේගේ සෙනඟ බොහෝ දෙනෙක් රවටා ගත්තා. සබත් දවස කඩ කරන්මින් ඔහුගේ චාටු මායම් වලට සාතන්ගේ සෝලි මායම් වලට හසු වෙලා දාස් ගණන් කිතුනුවෝ ඒ මිත්‍යාව වැළඳගත්තා. නමුත් දෙවියන් වහන්සේව හඳුනන්නෝ. ඔබ දෙවියන් වහන්සේව හඳුනන කෙනෙක්ද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේව දන්නේ නැති කෙනෙක්ද? දෙවියන් වහන්සේව නමින් මම දන්නවා කිව්වට ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනඟ වන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේව හඳුනනවා යනු තමන් දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන කෙනෙක් වෙන්න ඕන. අපි දෙවියන් වහන්සේව මහිමයට පත් කරන කෙනෙක් වෙන්න ඕන. එසේනම් දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේව හඳුනන්නෝ වන සෙනඟ බලවත් වී සමර්ථකම්. මොනවද මේ සමර්ථකම් කියන්නේ? දෙවියන් වහන්සේගේ සෙනඟ සමර්ථකම් කරනවා කියලා කියන්නේ ඇත්තටම සාතන්ගෙන් ජය ගන්නවා. මේ ලෝකෙන් ජය ගන්නවා. මේ ලෝකෙන් එන සියලු ආකාර මලපත් වලින් ඔවුන් ජය ගන්නවා. දැන් ඔබ අපි දකින්නේ මේ කිතුණු ලෝකේ බොහෝ අය කඩා වැටිච්ච කිතුණුවනේ. මලානික කිතුණුවෝ, පරාජය වෙච්ච කිතුණුවෝ, තව කෙනෙක්ගෙන් ධෛර්යයක් බලාපොරොත්තු වෙන කිතුණුවෝ, තව කෙනෙක්ගේ හස්තයක් බලාපොරොත්තු වෙන කිතුණුවෝ, තව කෙනෙක්ගේ ධෛර්යයේ වචන බලාපොරොත්තු වෙන කිතුණුවෝ. නමුත් ප්‍රේමවන්තයිනි මතක් කරගන්න මිනිස්යා තුල නොපැවති. මනුස්ස හස්තයක් තුල නොපැවති. මිනිස්සෙක්ගේ වචනයක් බලාපොරොත්තු නොවි. දෙවියන් වහන්සේගේ මිනිසයා දෙවියන් වහන්සේව හඳුනගෙන බලවත් වෙලා සමර්ථකම් කරන මිනිසෙක් වෙන්න. සමර්ථකම් තමා ජය ගන්න ඕන. අපි ජය ගන්න ඕන. අපි දෙවියන් වහන්සේව හඳුනනවා නම් අපට පුළුවන් බලවත් වෙන්න, සමර්ථකම් කරන්න. අපි බලමු අපි කොයි ස්ථානවලද ඉන්නේ. මේ ගමන අපි යන්න ඕන දෙවියන් වහන්සේගේ සෙනඟ ජයග්‍රහණයෙන්. පරාජිත වෙච්ච, හඬා වැටිච්ච, කඩා වැටිච්ච, කොඳු නාරටිය කඩාව බිඳ වැටිච්ච මනුස් කිතුණුවෙක් නොවේ. කොන්ද කෙලින් තියාගෙන දෙවියන් වහන්සේගේ වචනය කෙලින් කතා කරන්න පුළුවන් මිනිස්සෙක් වෙලා ඇද නැති සාක්ෂියක් දරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ සාක්ෂියේ කාර්යයක් ලෙස පොළවේ ඔහු ඉදිරියට එන සියලු ආකාර මනුෂ්‍යයන්ට ඔහු දෙවියන් වහන්සේගේ සාක්ෂිය දරන කෙනෙක් වෙන්න ඕන. ඔබව මාව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ බලවත් වී සමර්ථකම් කරන්නා වූ දෙවියන් වහන්සේව හඳුනන්නා වූ මිනිසෙක් ලෙස මේ පොළවේ සිට ගැනීමයි. ඒකේ 33 වෙනි පදයේ බලන්න 11:33 සෙනඟ අතුරෙන් නුවණ ඇත්තන් විසින් බොහෝ දෙනෙකු ඥාණයට පමුණුවනවා ඇත. ආමෙන්. සෙනඟ අතුරෙන් නුවණ ඇත්තන් විසින් බොහෝ දෙනෙකු ඥාණයට පමුණුවනවා ඇත. මොනවද මේ ඥාණයට පමුණුවනවා ඇත කියලා කියන්නේ? දෙවියන් වහන්සේව හඳුනන අය බොහෝ දෙනෙකුව නුවණ ඇත්තන් බොහෝ දෙනෙකු
ඥාණයට පමුණුවා ඇත. අප මොකද්ද මේ කරන්නේ? අපි කුමක්ද මේ කරන සේවය? දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇති මිනිසෙක්, නුවණ ඇති මිනිසෙක්, බලවත් වෙලා ඉන්න මිනිසෙක්, දෙවියන් වහන්සේව හඳුනගෙන ඉන්න මිනිසෙක් සමර්ථකම් කරමින් තමාත් ජය අරගෙන, තමා නුවණ ලබාගෙන, තමා ආලෝකය ලබාගෙන තවත් බොහෝ දෙනෙක් නුවණට හරවනවා ඇත. දැන් අප කුමක්ද මේ කරන්නේ? තව බොහෝ දෙනෙක්ව නුවණ නැනවත්තුන් කරනවා. ඒ නිසා අපි මේ දෙවියන් වහන්සේගේ චූට්ටක් ඉන්න. ඔව්. අපි බලමු උන්වහන්සේගේ සාක්ෂිය. මෙන්න මෙහෙමයි අපිට කිව්වේ 11. දෙවියන් වහන්සේගේ වචනය නුවණැත්තන් මෙන් බොහෝ දෙනෙක්ව නැනවත් කරනවා. අප කරන සේවය තමයි අනුවණයන්. අනුවණයන් කියලා අනුවණයන් බයිබලයේ අපිට හම්බෙන අනුවණයන් නොනවති ගොස් අචුලබති. දැන් අනුවණය ඇවිල්ලා අන්ධකාරයේ ගමන් කරනව සෙනගක්. අනුවණයෝ අන්ධයෝ වගේ ඝන අන්ධකාරයේ බිත්ති අතගා තමා ඉදිරියේ තිබෙන හෙළ, තමා ඉදිරියේ තිබෙන ප්‍රපාතය, තමා ඉදිරියේ තිබෙන අනතුරු විපත්තිය නොදැක අනුවණයෝ නොනවති ගොස් අච්චු ලබති. නමුත් ඥානවන්තයෝ ඇද නැති මිනිසයා කෙලින් ගමන් කරනවා. ඔහුට යන්න මාර්ගය සමතලා වෙනවා. ඇදතැන්, උස්තැන්, රළුතැන් උන්වහන්සේගේ මිනිසයා මේ සියල්ලෙන් ජය අරගෙන ඔහුට සම භූමියක් ලෙස මේ සියලු දේ ජය අරගෙන සම භූමියක ගමන් කරන්නා මෙන් දෙවියන් වහන්සේගේ සාක්ෂිය දරන මිනිසයාට යන්න මාර්ගය උන්වහන්සේ පැහැදිලි මාර්ගයක් පෙන්වලා තියෙනවා. අපි බලමු තවත් ඒකට පදයක් මේ සාක්ෂියට අපි එකතු කරගමු. අපි බැලුවා 11 වෙනි පරිච්ඡේදය. අපි 12ත් බලමු තවත් බයිබල් පද දෙකක්. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවන්නෝය. දැන් අපි බැලුවේ අනුවණයෝ නොනවති ගොස් අචු ලබනවා. නමුත් නුවණ ඇත්තෝ 12 නැවත අපිට කියනවා 11ත් අපිට ඒක මතක් කළා. 12 අපිට කියනවා නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝය. කුමක්ද අපට දෙවියන් වහන්සේ පවරා ඇති වැඩය? දැන් ඔබ සහ මම නුවණ ලබාගත්ත මිනිසෙක් නම් නුවණ කියන්නේ දැනුම, ප්‍රඥාව, ආලෝකය, සත්‍ය අවබෝධ කරගත්ත මිනිසෙකුට කිසිසේත් බෑ තමා දැනගත්ත සත්‍ය තමා තුළ තියා වසාගෙන සිටින්න. උන්වහන්සේ අපගේ ඇස් ඇරියේ අපට ආලෝකය ලබා දුන්නේ, අපට නුවණ ලබා දුන්නේ, අපිට පෙනීම ලබා දුන්නේ තවත් අන්ධකාරයේ ගමන් කරන්නා වූ මිනිස්යන්ව ආලෝකයට හරවා ගැනීමටයි, දිනා ගැනීමටයි. මේක තමයි සුභාරංචිය. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන් බලන්න, නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන් බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවන්නෝය. දැන් අපි මේ අධර්මිෂ්ඨකම බෝ වෙච්ච මේ පොළොවේ ප්‍රඥාව, නුවණ, ආලෝකය ලබාගත්ත මිනිසයා මොකද කරන්නේ? ආකාශයේ දීප්තිය මෙන් බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවනවා ඇත. දැන් ධර්මිෂ්ඨකමට තමයි හරව ගැනීමේ සේවයක් තමයි අපි මේ කරමින් සිටින්නේ. ඔබ කරන්න ඕමනා සිටින්නේ. දෙවියන් වහන්සේ අපට ප්‍රඥාව, නුවණ දුන්නේ සෙනග මේ ලෝකේ අධර්මිෂ්ඨකමේ ජීවත් වෙන සෙනගව ධර්මිෂ්ඨකමට එකිනෙකාව හරවා ගැනීමටයි. ඔබට මට පැවරිය ඇති වැඩේ මේකයි. ඔබ ආලෝකය ලැබූ කෙනෙක් නම්, තමාගේ නුවණ, තමාට ප්‍රඥාව ලැබුණා නම්, තමා ආත්මාර්ථකාමී කිතුණුවෙක් වෙලා තමා විතරක් ඒ සාක්ෂිය දරන්න බෑ. තමාට විතරක් ඒ ඇදහිල්ල ඔප්පු කරගෙන යන්න බෑ. තමාට වැඩක් බාර දුන්නා. ඒ මොකද්ද? තමා ලැබූ ආලෝකයේ අනිත් කෙනත් ජීවත් වෙන එක, අනිත් කෙනත් ඒ ආලෝකයේ ගමන් කිරීම
ලෝභකමකින් තොරව අපිට දෙන්න පුළුවන් එකම දේ තමයි ක්‍රිස්තුස් වහන්සේ අපිට නොමිලේ දුන්නා වූ මේ ගැලවීම, මේ සත්‍යතාවය බොහෝ දෙනෙකු දිනා ගැනීමයි. ජේසුස් වහන්සේ කිව්වේ ජේසුස් වහන්සේ බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගත්තා. උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කළා වූ අය බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගත්තා. අපටත් උන්වහන්සේ මේ ගැලවීම දුන්නේ ප්‍රේමවන්තිනි එක දවසක් හෝ අපි සුභාරංචිය දේශනා නොකළොත් පාවුල්තුමා කියනවා සුභාරංචිය දේශනා නොකළොත් මට දුක් වෙයි. සත්‍යතාවේ සාක්ෂිය මන් නොදරා සිටියොත් මට දුක් වෙයි. දැන් බොහෝ දෙනෙකුගේ ජීවිතවල ප්‍රීතිය නැත්තේ ඇයි? සතුට නැත්තේ ඇයි? සැනසීම නැත්තේ ඇයි? ජයග්‍රහණේ වචන නැත්තේ ඇයි? සුභාරංචිය දේශනා නොකළොත් මට දුක් වෙයි. දෙවියන් වහන්සේගේ මිනිසයා පීඩා රාශියක් මැද ඔහු සාක්ෂිය දරනවා. දෙවියන් වහන්සේට සේවය කිරීමටයි මාව උන්වහන්සේ කැඳවුවේ. උන්වහන්සේගේ රාජ්‍ය සුභාරංචිය සකල ජාතීන්ට ප්‍රකාශ කිරීමටයි උන්වහන්සේ අපිව කැඳවුවේ. එසේනම් නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන් බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවගන්නෝ තාරකාවන් මෙන්ද සදා කාලෙට බැබලෙන්නෝය. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ පොළොවේ දෙවියන් වහන්සේගේ වැඩය සම්පූර්ණ කළොත් උන්වහන්සේ කියනවා ඔහු තාරකාවන් මෙන් සදා කාලෙටම බැබලෙන්නෝය. තාරකාවන් බැබලෙන්නාසේ සදා කාලෙටම බැබලෙන්න යනවා. අපට විපාකයක් තිබෙනවා ප්‍රේමවන්තේනි. උන්වහන්සේගේ මෙහෙ කරුවා මේ පොළොවේ විඳින සෑම දුක් උන්වහන්සේ මල්ලක එකතු කරනවා ඇත. නුඹලාගේ කඳුළු උන්වහන්සේ මල්ලක එකතු කරනවා ඇත. මේ පොළොවේ අපි විඳින්නා වූ සියලු දුක් උන්වහන්සේ සියලු පරීක්ෂා, සියලු පීඩා, සියලු අපගේ තිබෙන අමාරුකම් උන්වහන්සේ නොදැන නෙවෙයි. උන්වහන්සේ අපගේ සියලු දේ, උන්වහන්සේ කඳුළු, අපගේ වේදනා, මේ සියල්ල උන්වහන්සේ අපට පිළිතුරු දෙන්න, උන්වහන්සේ ප්‍රතිඵල දෙන්න, විපාක දෙන්න උන්වහන්සේ දන්නවා. ඒවා උන්වහන්සේ එකතු කරමින් සිටිනවා. අප මේ පොළවේ කඳුලින් යම් කෙනෙක් වපුරනකොට උන්වහන්සේකව ප්‍රීතියෙන් ඔහු කපා ගන්නවා ඇත කියලා. ඔහුට විපාක දෙන්න උන්වහන්සේ හොඳ ගුණවන්ත පියෙක්. උන්වහන්සේ දන්නවා උන්වහන්සේගේ දරුවන්ට දිය යුතු හොඳම දේ. ඒ නිසා සදා කාලයට තාරකාවක් බැබලෙන්නා මෙන් ඔවුන්ගේ දීප්තිය, ඔවුන්ගේ ගැලවීමේ ආලෝකය බැබලෙන්ට උන්වහන්සේ සලසනවා. ඒකේ 4 වෙනි පදයට බලමු. නමුත් දානියෙල් නුඹ මේ වචන වසා අන්තිම කාලයේ දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු එය කියවා බලනවා ඇත, දැනගැන්ම වැඩිවන්නෝයයි කීවේය. දානියෙල්ට කියනවා දානියෙල් නමුත් දානියෙල් නුඹ මේ වචන වසා අන්තිම කාලයේ දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත. මේක මුද්‍රා කර තවන්න බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත. මම ඔබලාට මතක් කළා පහුගිය දවස්වල මේ මුද්‍රා ගැන. දානියෙල්ට කිව්වා මේ පොත මුද්‍රා කරන්න. මේක අදාළ වන්නේ අන්තිම කාලයටයි. අන්තිම කාලයේ සිටිනා සෙනග මේ මුද්‍රා කරනු ලැබූ පොත කියවා බොහෝ දෙනෙක් දැනුම ලබා ගන්නවා, නුවණ ලබා ගන්නවා. එසේනම් මේ දානියෙල්ට කිව්වා වූ මේ මුද්‍රා කර තැබීමේ පොත් දැන් අපි මුද්‍රා එළිදරව් පොතේ අපි ඉගෙන ගනිමින් සිටිනවා. මේ සියලු වැසී තිබුණා වූ අනාවැකී වැසී තිබුණා වූ මුද්‍රා කර තිබුවා වූ දේවල් අපි දැන් කියවා දෙවියන් වහන්සේගෙන් අපි ආලෝකය ලබා ගත්තා, නුවණ ලබා ගත්තා. දැන් දෙවියන් වහන්සේ අපට කියනවා නුඹ දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් ගන්නට යනවා. දෙවියන් වහන්සේ ආකාශයේ තාරකාමෙන් ඔවුන්ගේ ආලෝකය බබලන්ට යනවා. එසේනම් අප දෙවියන් වහන්සේගේ මේ වචනය තුලින් අපට උන්වහන්සේ විශාල මෙහෙයක් දීලා තිබෙනවා, විශාල වැඩක් පවරලා තිබෙනවා. අප ප්‍රමාද නොවි දෙවියන් වහන්සේගේ වචනය සොයමින් ඒ උන්වහන්සේගේ ගැඹුරු කාරණා අපට වටහා දුන්නා වූ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් ශුද්ධාත්මයන් වහන්සේ තුල
අප වගේම අඳුරේ ගමන් කරමින් සිටින්නා වූ සෙනගව මේ ආලෝකයට දිනා ගැනීමේ වැඩය ඔබට සහ මට ස්වාමීන් වහන්සේ පවරා තිබෙනවා. ඒ නිසා මෙයින් අපට මේ මගහැර මෙය අතපසු කර උන්වහන්සේ ඉදිරියේ අපට සිටීමට බෑ. අප වීරිය කළ යුතු එක ආත්මයක් හෝ උන්වහන්සේගේ රාජ්‍යයට දිනා ගැනීමේ පරමාර්ථය අපට තිබිය යුතුයි. අප දවස ආරම්භ කරන්නේ දවස හමාර කරන්නේ මේ කල යුත්තේ දෙවියන් වහන්සේගේ වචනය අන් අයට කියමින් කෙනෙක්ගේ වැසුණා වූ ඇස් නැවත ආලෝකයට පෙනීම ලබා දීමට ඔබ සහ මම වීරිය කළ යුතුයි. ඒ නිසා මේ පොළවේ බොරුවෙන් මුලා වෙච්ච අධර්මිෂ්ඨකමින් ජීවත් වෙන කිලුටු වෙච්ච මේ කැලැල්ලු පොළවේ කැරලිකාර ජීවිතවල ජීවත් වෙන මිනිසයන්ට මේ ධර්මිෂ්ඨකමේ වචනය දවස්පතා අපි ඇසෙන්න සැලැස්විය යුතුයි. දවස්පතායේ වචනය උන්ට මතක් කළ දිය යුතුයි. අධර්මිෂ්ඨයා පාපයේ විනාශ වෙනවා නුඹ දැක ඔහුට පසුතැවිලි වෙන්න අන නොකොලොත් නුඹගේ ලේවලින් මම ඔහුගේ කොටස අත් කරගන්නවා. අධර්මිෂ්ඨයා පාපයේ විනාශ වෙනවා දැක ඔහුට තදින් පශ්චත්තාප වෙන්න ඔබ ආඥා නොකොලොත් බලන්න පාපේ මිනිසයා විනාශ වෙනවා දැක අපි නොදැක්කා මෙන් සිටීමෙන් අපට දෙවියන් වහන්සේ ඉදිරියේ නිදහසට කාරණා කියන්න බෑ. ඔහුට පාපෙන් මිදෙන්න අපි තදින් ආඥා කළ යුතුයි. වැරද්ද පෙන්වලා දිය යුතුයි. ඔහු ගමන් කරන දිශාව වැරදි කියලා පෙන්වා දිය යුතුයි. මිනිස්සු අපිට සතුරු වෙන්න අපි සත්‍යතාවේ ආලෝකය ඒක තමයි අපි ඔවුන්ට කරන්න තියෙන ප්‍රේමය. අපි ඔවුන්ට කරන ප්‍රේමය තමයි ඔවුන් බනින්න අපි උන්වහන්සේගේ සත්‍යතාවය ඔවුන්ට කියා ඔවුන්ගේ ඇස් දෙක ඇරෙන්නයි. ඔවුන්ගේ ඇස් දෙක අන්ධකම පහ වුණායින් පස්සේ ඔවුන් මේ ආලෝකයේ ගමන් කරනවා. ඒ නිසා එලිදරව් පොතේ 18 අපිට දකිනවා ඒ මහා බැබිලෝනියෙන් එළියට එන්න දෙවියන් වහන්සේ ඒ සෙනගට බැබිලෝනියේ ඒ ව්‍යාකූලත්වයේ ඒ වෛශ්‍යා සභාවේ මුලා වෙච්ච සෙනග එළියට එන්න දෙවියන් වහන්සේ ඈගෙන් එළියට එන්න සෙනගකට කතා කරනවා. ඒ නිසා අප මේ පාපේ ඇලී ගැලී සිටිනා වූ මිනිස්යන් එළියට ඒමට කැඳවීමට ඔබට මට ස්වාමීන් වහන්සේ නුවණ ලබා දීලා තිබෙනවා. අපි බැලුවා පදයක් දෙවියන් වහන්සේගේ සෙනග බලවත් වෙලා සමර්ථකම් කරන්න. එහෙනම් ඒ සමර්ථකම් කිරීමේ සේවය දෙවියන් වහන්සේ ඔබට දීලා තිනවා. ඔබව සහ මාව දෙවියන් වහන්සේ කැඳවුවේ මෙන්න මේ රාජකීය මෙහෙය සඳහා. මේ වචනයෙන් දෙවියන් වහන්සේගේ වචනය අසා අප තව තවත් උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව උන්වහන්සේ ප්‍රසන්න කරමින් උන්වහන්සේගේ වචනයට ගරු කරමින් මිනිස්යන් ඉදිරියේ දේව වචනය බාල්දු වෙන පණිවිඩයක් නොවේ. ඒක සාක්ෂියක් හැටියට ලෝකෙට දරන්න. ඒ නිසා බොරුවෙන් වෙන්න ඉස්සල්ලාම සත්‍ය දැනගත්තා නම් වැරදි තැනින් එළියට එන්න ඕන. බොරුවෙන් අයින් වෙන්න ඕන. සත්‍යතාවයේ වැටහෙච්ච මිනිස්සයාට මාර්ග දෙකක යන්න බෑ. බොරුවත් එක්කලා මිශ්‍ර වෙන්න බෑ. ඒ නිසා පළවෙනි පියවර තමයි අපි සත්‍ය අවබෝධ වූ ශරණකින් තමා මෙතෙක්කල් ගමන් කළා වූ දිශාව වැරදි නම් කරුණා කරලා ඒ පාද නැවත හරවා ගන්න. අපිට මාර්ග දෙකක ගමන් කරන්න බෑ. කිසිසේත් බෑ. දෙවියන් වහන්සේව රවට්ටන්නත් බෑ අපිට. මිනිස්සු සතුටු කරන්නත් එපා. දෙවියන් වහන්සේගේ වචනය කාදමන්නා වූ මිනිස්යන්ව නැවතත් අපි වර්ණනා කර අපි බොරුවත් එක්කලා ඇලී ගැලී සිටිනවා නම් ඒක දෙවියන් වහන්සේට කරන සතුරුකමක්. දෙවියන් වහන්සේට විරුද්ධව සිටීමෙන් මිනිස්සයා සතුටු කරන්න ගියොත් විශාල වූ දුක්ඛම් කඩළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි සත්‍යතාවය දැනගත් ශනකින් පළමු පියවර ගන්න ඕන තමා බොරුවෙන් ඉවත් විය යුතුයි. තමා මෙතෙක්කල් හිටියා වූ බොරුවෙන් ඉවත් වෙලා ඒ වැරදි තැන්වල ඉන්නා මිනිසයන්ට පසුතැවිලි වෙන්න දේව වචනයෙන් කතා කරන්න ඕන. දේව වචනේ කාරණා ඔවුන් ඉදිරියේ තබන්න ඕන. ඒ නිසා මේ වචනය ඇසුවා ඔබ සැමට දෙවියන් වහන්සේ මේ සුද්ධ වූ සබත් දවසේ තව තවත් උන්වහන්සේගේ නුවණ ආලෝකය ලැබිලා
බලවත් වෙලා සමර්ථකම් කරන්න දෙවියන් වහන්සේ ඉදිරියේ සමර්ථකම් කරමින් උන්වහන්සේගේ රාජ්‍යයේ බැබලෙන තාරකාවක් වෙන් සදා කාලෙටම